අයුබෝවන් ආදරණීය දුවේ පුතේ. අපි දැන් සූදානම් වෙන්නේ 12 ශ්‍රේණිය නර්තන විෂයේ 3 වෙනි නිපුණතාවය. එහෙමත් නැත්නම් සාම්ප්‍රදායික වාද්‍ය භාණ්ඩවල ස්වරූපය හඳුනා ගනිමින් ඒවායේ වාදන කුසලතා ප්‍රදර්ශනය කිරීම කියන නිපුණතාවයට අදාළ ක්‍රියාකාරකම ඔබට ගෙන එන්නට. ඒ ක්‍රියාකාරකම විදිහට තියෙන්නේ නිවැරදි ශිල්ප ක්‍රම භාවිතා කරමින් ලය පවත්වා ගනිමින් නිවැරදි ආකාරයෙන් බෙරපද වාදනය කිරීම උඩරට ගැට බෙරය සහ දවුල සහ පහතරට බෙරය කියන වාද්‍ය භාණ්ඩ වලින්. ඒ වගේම දරුවනේ මේ පාඩම නැත්නම් මේ ක්‍රියාකාරකම අවසානයේදී ඔබට මේ ඉගෙනුම් ඵල ටිකක් තිබෙනවා සාක්ෂාත් කරගන්නට. මේ ඔබට දැන් තිරේ දිස්වෙන ඉගෙනුම් ඵල තමයි සාක්ෂාත් විය යුත්තේ මේ ක්‍රියාකාරකම අවසානයේදී. එහි පළවෙනි විදිහට සතර බීජාක්ෂර සම්ප්‍රදායන් තුනටම අදාළ සතර බීජාක්ෂර නිවැරදිව වාදනය කරන්නට ඔබට පුළුවන් වෙන්නට ඕනේ. ඒ වගේමයි බෙර, ඒ වගේම දවුල් සරඹ පද තාල තබමින් ත්‍රිවිධ ලයට කියන්නට පුළුවන් වෙන්නට ඕනේ. ඒ වගේමයි වාදනයේදී નિયમિત අක්ෂර වල ධ්වනිය, ශබ්දය નિયમિત පරිදි උත්පාදනය වන විදිහට බෙර දවුල් පද වාදනය කරන්න ඕනේ. ඒ වගේම සාමූහිකව ඔබ මේ ත්‍රිවිධ ලය පවත්වා ගනිමින් වාදනය කරන්නට ඕනේ. අනිත් වැදගත්ම කාරණාව තමයි ඔබ මෙම ප්‍රායෝගික පරීක්ෂණයට මුහුණ දෙන්නේ මේ ප්‍රායෝගික කොටස් ඔබ වාදනය කරන්නේ විභාගයේදී තනිවම. ඒ නිසා මේ බෙරපද තනිව වාදනය කරන්නට පුළුවන් වෙන්නට ඕනේ. ඒක තමයි මේ ක්‍රියාකාරකම අවසානයේ ඔබ සාක්ෂාත් කරගත යුතු ඉගෙනුම් ඵලය. හොඳයි. අපි බලමු දුවේ පුතේ දැන් සතර බීජාක්ෂර කියන්නේ මොනවද? නැත්නම් සම්ප්‍රදායන් තුනටම පොදුවේ තියෙන හැම වාදන භාණ්ඩයකටම ගැටබෙරය, දවුල, පහතරට බෙරය කියන වාදන භාණ්ඩ තුනටම මේ ඔබට දිස්වන වාද්‍ය භාණ්ඩ තුනටම තියෙන සතර බීජාක්ෂර මොනවද? ඒවා තමයි දේශීය බෙර වාදන ක්ෂේත්‍රයට පොදුයි. මූලික ධ්වනි හතර තමයි ඒ තජ්ජිත් තොන්නන් කියලා අපි හඳුන්වන්නේ. ඒක අපි ඉදිරියේදී විස්තර කරනවා. ඒ වගේම තමයි ඒවා බෙර වාදනයේදී මූලික අක්ෂර විදිහට තමයි සලකන්නේ. එතකොට බීජාක්ෂර කියලා නම හැඳුනේ ඒ බීජාක්ෂර තුලින් අනෙකුත් අකුරු නැත්නම් බෙර වාදනයේ තියෙන අනෙකුත් අකුරු හට ගැනීමට හැකි ශක්තියක් මේ අකුරු හතර ඇතුලේ තියෙනවා. ඒ නිසා තමයි ඒවට අපි බීජාක්ෂර කියලා කියන්නේ. ඒ වගේම තමයි බීජාක්ෂර පදනම් කරගෙන දරුවනේ තව අකුරු ටිකක් උපදින ඒවට අපි කියනවා ගර්භාක්ෂර නැත්නම් අණු අක්ෂර. ඒවා ඒ සියලු දේවල් වාදන භාණ්ඩ වලින් නිපද වෙන අකුරු ඇහෙන අකුරු නිසා අපි ඒවට කියනවා අවනද්ධාක්ෂර කියලා. ඒ නිසා මේ බීජාක්ෂර සතරෙන් උපදින අනිකුත් අකුරු ගර්භාක්ෂර නැත්නම් අණු අක්ෂර හැටියට හඳුන්වනවා. මේකේ විශේෂයක් තියෙනවා. උඩරට නර්තන සම්ප්‍රදාය සහ සබරගමු දවුල කියන වාදන භාණ්ඩයේ මේ ඔබට දිස්වන දවුල කියන වාදන භාණ්ඩයේ බීජාක්ෂර තියෙන්නේ තත්, ජිත්, තොන්, නං විදිහට. නමුත් පහතරට බෙරය නැත්නම් දෙවොල් බෙරයේ තියෙන බීජාක්ෂර වල ජිත් අකුර වෙනුවට දිත් අකුර වාදනය වෙනවා. ඒ වගේමයි තොන් අකුර වෙනුවට දොන් අකුර වාදනය වෙනවා. ඒ අකුරු දෙක ඇරෙන්නට අනිත් සියලුම දේවල් සමානයි. අපි බලමු මේ තජ්ජිත් තොන්නන් මේ අධ්‍යාපන ක්‍රමයට විතරක් ආපු එකක් නෙමෙයි. මේක සාම්ප්‍රදාය අනුකූල නර්තන ක්ෂේත්‍රය තුල විශේෂයෙන් ශාන්ති කර්මාදී බොහෝ ක්ෂේත්‍රවල නියැලෙන බොහෝ ස්ථානවල නියැලෙන සාම්ප්‍රදායික ශිල්පීන් පවා මේ වාදනය ඉගෙන ගන්න කලින් තජ්ජිත් තොන්නන් ඉගෙන ගත්තා. මොකද මේක බෙර උපතේ පවා සඳහන් වෙන බීජාක්ෂර සතර. එහෙමත් නැත්නම් බෙර උපතේ ඉඳන් සඳහන් වෙන්නේ මේ අක්ෂර මුලින් ඇති වෙලා තමයි වාදන භාණ්ඩ ඊට අනුව නිපදුනේ. ඉතින් ඒ නිසා අපේ වැඩිහිටි ආදරණීය අපේ ගුරුතුමා මොකද අපේ නර්තන සම්ප්‍රදායම අපේ දේශීය කලාවේ මේ ඔබ ඉගෙන ගන්න මේ සෞන්දර්ය විෂයම අපේ සංගමහලු පිළිවෙල වැඩිහිටි පිළිවෙල අපි හදවතින්ම අගය කරන ගුණාංගයක්. ඒ නිසා අපේ ආදරණීය වැඩිහිටි අපේ ප්‍රවීණ ආචාර්යතුමාට ආරාධනා කරනවා අපි කියමුකෝ බලන්න මේ දරුවන්ට ඇහෙන්න තජ්ජිත් තොන්නන් සතර බීජාක්ෂරي මූලික කරගත් ශ්ලෝකයක්. ඔව් දුවේ පුතේ ඔබගේ මේ විෂය නිර්දේශයේ මේ ශ්ලෝකය නොමැති වුණත් ප්‍රායෝගික පරීක්ෂණයේදී භාවිතා නොකලත් මේ රසවින්දනයේ උදෙසා මම මේ වගේ අපේ බෙර වාදනයේ පිළිබඳව ඉහත පාරම්පරිකව උඩරට පහතරට සබරගමු බෙර වාදන වලදී ස්තෝත්‍ර සන්න සැහැලි යාදිනි විවිධ ගායනා තුලින් මේ තද්දිත් තොන්නන් කියන සතර බීජාක්ෂර හඳුන්වා තියෙනවා. එම ගායනයක් හැමෝම බොහොම නිතර භාවිතා කරන ගායනයක් මම ඔබට දැන් රසවින්දනයේ සඳහා ගායනා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඔව් අපේ ආදරණීය දරුවෝ
බොහොම අර්ථවත්ව රසවත්ව ඒ ශ්ලෝකේ රස විඳීවි කියලා අපි විශ්වාස කරලා අපි ගායනා කරමු. තත්යනාදී නුබාකාරක් දිත්‍යනාදී මහීපතික් තුන් යන ආදී පාදමූලේන නං යන ආදී සකාංගයුක. බොහොම ස්තුතියි ගුරුතුමා. අපි දැන් අපේ දරුවනේ ඒ ශ්ලෝකය සහ අපි කලින් වාදනය කරපු බෙර වාදනයේත් දැන් රස විඳලා ඉන්නේ. ඉතින් අපි දැන් වාදනය කරන්න ඉගෙන ගනිමු තත් ජිත් තොන් නම් කියන සතර බීජාක්ෂර සහ ඊට පෙර ආතුව මේ වාදනය කරන බෙර ඔබ හඳුනාගත යුතුයි. මේ වෙනකොටත් ඔබ බොහෝ දැනුමක් ලබලා තියෙනවා වාදන භාණ්ඩ පිළිබඳව ඉහත ශ්‍රේණිවල ඉඳගෙන. නමුත් අපි කෙටියෙන් හඳුන්වා දෙනවා මේ ඔබට පෙනෙන්නේ උඩරට නර්තන සම්ප්‍රදායේ ප්‍රධාන වාද්‍ය භාණ්ඩයේ ගැට බෙරේ. මේ ඔබට පේන්නේ බෙර කඳ. ඒ වගේම මේ බෙරේ වරපටි. මේ වරපටි වලින් කරන්නේ සාමාන්‍යයෙන් බෙරේ දෙයස නැත්නම් බෙරේ තට්ටු දෙක බෙරේ හම් දෙක බෙර කඳට හොඳට ඇදලා මේකේ හඬ નિયમિત විදිහට හඬ නිපද වෙන විදිහට රැකලා දෙන එක තමයි වරපටි වලින් කරන්නේ. ඒ වගේම මේ තියෙන්නේ බෙරේ වෙනිවර කැරැල්ල සහ මේකට ගැටිය කියලාත් කියනවා. ඒ වගේම මේ වෙනිවර කැරැල්ල ඇතුලෙන් මේ මැදේ තියෙන්නේ වම් ඇස නැත්නම් මේක හඬ අඩු පැත්ත නැත්නම් වම් ඇස කියලා හඳුන්වනවා. ඒ වගේම බෙර කඳේ අනිත් පැත්ත අපි ගියොත් මේ බෙර කඳේ අනිත් පැත්තේ තියෙන අනිත් ඇස අනිත් මුහුණත මේක දකුණු ඇස කියලා තමයි හඳුන්වන්නේ. ඒ වගේම හඬ වැඩි පැත්ත ඔබට මේ ධ්වනිය අහපුවාම හොඳ අවබෝධයක් ලැබෙනවා. දැන් මම බෙර වාදනය කරන්නේ මට හුරු වම් අත. ඒ වගේම අපේ දරුවෝ ඉන්නට පුළුවන් වම් අත හුරු අය සහ දකුණු අත හුරු අය කියලා දෙකොටසක්. ඒ නිසා මේ හැමෝටම පුතා හඬ වැඩි පැත්ත තමයි හුරු අතට පාවිච්චි කළ යුත්තේ. හඬ අඩු පැත්ත තමයි නුහුරු අතට නැත්නම් වම් ඇසේ හඬ නිපදවීම සඳහා භාවිතා කළ යුත්තේ. ඉතින් මේ තමයි ගැටබෙරේ සැකැස්ම සහ ඔබ මීට පෙර හඳුනාගත් සහ අද මේ වාදනය කරන්න යන ගැටබෙරේ මූලික හැඩය. අපි මීළඟට සබරගමු දවුල පිළිබඳව හඳුනාගමු. බාහිර සහ එහි තියෙන හැඩතල කොහොමද කියලා අපේ ආචාර්යතුමා ඉතාමත්ම හොඳින් ඔබට පැහැදිලි කරાવી. ඔව් දුවේ පුතේ දැන් සබරගමු දවුලේ විශේෂත්වය වන්නේ උඩරට බෙරයත් පහතට බෙරයටත් වඩා හැඩය අතින් සුවිශේෂයි විශේෂ හැඩයක් තියෙන්නේ. එතකොට මේ සබරගමු දවුල ඇත්තෙන්ම දැන් සබරගමු දවුලේ මේ යොදා ගන්න දෙපැත්ත සම්බන්ධ කරගන්න වරපටි වෙනුවට අපි දොන දවුල් ලණුව මේ ඉල්ලම් මුදු තියෙනවා. දැන් මේවෙන් තමයි අපි දවුල තද කරගන්නේ. ඉතින් දැන් එක පැත්තක් අපි භාවිතා කරනවා දැන් වම දකුණ කියලා කියනවා අර ගැටබෙරේ කිව්වා සේම ගැටබෙරේට භාවිතා කළා වගේම හුරු අත තමයි අපි මේ කඩිප්පුව සඳහා භාවිතා කරන්නේ. දැන් මට හුරු වම් අත. මම වම් අතින් තමයි කඩිප්පුවල්. එතකොට මම අනික් අතින් ගහන්නේ. ඒකට කියනවා අපි අත්තට්ටුව කියලා. එතකොට වම සමහර වෙලාවට වම සහ දකුණ කියලා භාවිතා කරනවා. නමුත් දැන් මම කඩිප්පුව භාවිතා කරන පැත්ත කඩිප්පු තට්ටුව. දැන් දකුණු අතින් මම පහර දෙන්නේ නැත්නම් දකුණු අතින් මම වාදනය කරන්නේ දවුලේ අත්තට්ටුවට. හොඳයි. මෙන්න මේ විදිහට තමයි සබරගමු නර්තන සම්ප්‍රදායේ ප්‍රධාන වාද්‍ය භාණ්ඩයේ මූලික සැකැස්ම අපේ දුවල පුතාලට හඳුනා ගන්න ලැබෙන්නේ. අපි මීළඟට යමු පහතරට නර්තන සම්ප්‍රදායේ ප්‍රධාන වාද්‍ය භාණ්ඩය පහතරට බෙරය පිළිබඳව හඳුනගෙන එහි මූලික සැකැස්ම හා ව්‍යුහය පිළිබඳව කරුණු කාරණා ටිකක් අපේ පුතාලට දුවලට කියලා දෙන්න ගුරුතුමනි. හොඳයි දුවේ පුතේ ඔබ දැන් මීට කලින් උඩරට සම්ප්‍රදායේ සහ සබරගමු සම්ප්‍රදායේ ඒ වාද්‍ය භාණ්ඩ පිළිබඳව සාමාන්‍ය තොරතුරක් දැනගත්තා. අද දැන් දැනගන්න යන්නේ මේ පහතරට සම්ප්‍රදාය. මොකද පහතරට නර්තනයේට වාදනය කරන වාද්‍ය භාණ්ඩය පිළිබඳව. මෙහිත් අර ගැටබෙරේ දවුල වාගේම බෙර කඳ වරපටි බෙර හැක්ම බෙර තට්ටුව ඒ වගේ විවිධ කොටස් තියෙනවා. ඒ වුණත් මේ සුවිශේෂ බවක් තියෙනවා. මොකද්ද මේ දෙපැත්තට දකුණු ඇස වම් ඇස කියන්නේ නැහැ. මොකද විශේෂයෙන් කියන්නේ හයි තට්ටුව සහ සුරල් තට්ටුව. මේ හයියෙන් මේ පැත්තට ගහන පැත්තට කියන්නේ හයි තට්ටුව, අත පෙරලන පැත්තට කියන්නේ සුරල් තට්ටුව. එතකොට හයි සුරල්
හයි තට්ටුව සහ සුරල් තට්ටුව. මේ හයි තට්ටුව හඳුනාගන්නේ ඒ හයි ගහන පැත්තේ ඉනේ බඳින ලණුවේ මේ වගේ ගැටයක් සම්බන්ධ කරලා තියෙන නිසා අපි බෙරේ ගත්තු ගමන් අපිට පැහැදිලිව හඳුනාගත හැකි මේ හයි තට්ටුව කියලා. ඒ නිසා මේ තට්ටු දෙකේ වාදනයේදී අපි කියන්නේ හයි සුරල් යන නම් දෙක. එහෙමනම් දුවේ පුතේ ඔබ හොඳින්ම දැනගත්තා උඩරට නර්තන සම්ප්‍රදායේ ගැටබෙරය, සබරගමු සම්ප්‍රදායේ දවුල සහ පහතරට සම්ප්‍රදායේ පහතරට බෙරය නැත්නම් දෙවොල් බෙරය, දිග් බෙරය, ഘോഷක බෙරය, මිහිඟු බෙරය ආදී විවිධ නම් වලින් අපි හඳුන්වනවා පහතරට බෙරය. ඉතින් ඒ නිසා ඒ සියලු දේ පිළිබඳව ව්‍යුහය ඔබ දැන් දැනගත්තා. අපිට ඊළඟට මේ අද පාඩමේ මේ ක්‍රියාකාරකමේ මූලික අරමුණ සතර බීජාක්ෂර සහ බෙර සරඹ වාදනය. හොඳයි. දැන් අපිට පුළුවන් සතර බීජාක්ෂර වාදනය කරන්න. ඔබට දැන් දකින්නට පුළුවන් තිරයේ සම්ප්‍රදායන් තුනට අදාළ ප්‍රධාන වාද්‍ය භාණ්ඩයන් වල නමින් ඒ වාද්‍ය භාණ්ඩය වාදනය කරන්නට පුළුවන්. තත් ජිත් තොන් නං ගැටබෙරෙන්, දවුලෙන් තත් ජිත් තොන් නං, පහතරට බෙරෙන් තත් දිත් දොන් නං. අන්න අර මං කලින් කියපු විශේෂත්වය එහි තියෙනවා. දැන් මේ ඒ සම්ප්‍රදාය තමන් හදාරන්නේ උඩරට සම්ප්‍රදාය නම් තමන් වාදනය කළ යුත්තේ දරුවනේ තත් ජිත් තොන් නං. එහෙම නැත්නම් ඔබ පහතරට සම්ප්‍රදාය හදාරන ආදරණීය දියණියක් පුතෙක් නම් ඔබ වාදනය කළ යුත්තේ තත් දිත් දොන් නං කියලා. හරි. අපි මුලින් වාදනය කරමු තත් අක්ෂරය සම්ප්‍රදායන් තුනේම වාද්‍ය භාණ්ඩ වලින්. අපි ගැටබෙරෙන් වාදනය කරන්නට යනවා. මේ හඬ අඩු පැත්තෙන් තමයි තත් කියන අක්ෂරය භාවිතා කරන්නේ වාදනය කරන්නේ. මේ අතේ තමන්ගේ අතේ මේ අත්ලේ මෙන්න මේ අතේ මෙහිඳන් ගත්තාම මේ මැණික් කටුවට පහලින් අත්ල පටන් ගන්න තැන ගැටියට නැත්නම් බෙරේ වෙනිවර කැරල්ලට වදිනවා. ඒ වගේම අතේ පහල ඇඟිලි තුඩුවල කෙලවර ඊටාම වේගයෙන් පතිත වෙනවා බෙර මුහුණත මත නැත්නම් වම් ඇස මත. අපි ඒක වාදනය කරන හැටි බලමු. මෙන්න මේ ආකාරයට තමයි තත් අක්ෂරේ වාදනය කරනකොට අපිට අත බෙර ඇස මත පතිත විය යුත්තේ. මෙන්න මේ ආකාරයෙන් ගැටියට මුලින් වැදිලා ඒ යන වේගයෙන්ම තත් කියලා මෙන්න මේක තමයි තත් අක්ෂරය. තත් මේ ගැටබෙරෙන් තත් අක්ෂරේ වාදනය වෙන විදිය. දැන් ඔබට අපි පෙන්නනවා දවුලෙන්. මෙන්න මේ දවුල කියන වාද්‍ය භාණ්ඩයෙන් තත් අක්ෂරය වාදනය වන හැටි. හොඳයි. දැන් දවුලෙත් තත් අක්ෂරය වාදනය කරනකොට අර අපි කිව්වසේ දවුලේ අත්තට්ටුව. දැන් අපි කියන්නේ දැන් කඩිප්පු තට්ටුව නෙවෙයි අනිත් පැත්තේ තියෙන අත්තට්ටුව කියලා කියන අත්තට්ටුවෙන් තමයි තත් වාදනය කරන්නේ. අර ගැටබෙරේදී අත භාවිතා කරන ආකාරය කිව්වා. ඒ වගේම දැන් මේ මාපට ඇඟිල්ලේ ඉඳලා මෙහෙම තියෙන මේ රේඛාව දවුල් මේ ගැටිය උඩ පතිත වෙන්නේ. ඊට පස්සේ අර දවුල් ඉතින් පහළ කොටස මේ ආකාරයට දවුලට ස්පර්ශ වෙන්නේ. දැන් අපි එහෙනම් බලමු තත් අක්ෂරය කොහොමද වාදනය කරන්න කියලා. හොඳයි. ඒ ආකාරයට තමයි දවුලෙන් බීජාක්ෂරවල පළවෙනි අකුර තත් අකුර වාදනය වෙන්නේ ආදරණීය දුවේ පුතේ. අපි ඊළඟට පහතරට නර්තන සම්ප්‍රදායේ වාද්‍ය භාණ්ඩයෙන් තත් අක්ෂරය වාදනය වෙන හැටි බලමු. හොඳයි. තත් අක්ෂරේ වාදනය වෙන්නේ මේ හයි පැත්තට හයි තට්ටුවට. එතකොට අපි මේ පැත්තෙන් මේ අතේ මේ මහපට ඇඟිල්ල නොමැතිව අතේ ඇඟිලි අනිත් හතරත් අනිත් සියලු කොටස් එකතු වෙමින් තමයි මේ හයි තට්ටුව මැදට මේ ඇස මැදට තත් කියලා වදින්නේ. එතකොට මේ අක්ෂරයේ පැහැදිලි බව නිතර තමන් අවධානය යොමු කරන්නට ඕනේ. හොඳයි. ඒ ආකාරයට තමයි අපි පහතරට බෙරෙන් තත් අක්ෂරේ වාදනය කරේ. අපි දැන් මේ බෙර තුනෙන්ම එකතු වෙලා ඔන්න අපි පුතාලට පේන්න දුවලට පේන්න තත් අක්ෂරය වාදනය කරනවා බෙර තුනෙන්ම. හොඳයි. අපි වාදනය කරමු. ඒ ආකාරයට තමයි
තජ්ජිත් තොන්නන් වල තත් අක්ෂරය. ඊළඟට අපි වාදනය කරනවා ජිත් අක්ෂරය. ගැටබෙරෙන් අපි බලමු ජිත් අක්ෂරය වාදනය කරන්නේ කොහොමද කියලා. හඬ වැඩි පැත්තට තමයි අපේ අවධානය යොමු විය යුත්තේ. හඬ වැඩි පැත්තේ ජිත් අක්ෂරය. මේ ඇඟිලි 3 අතේ මෙන්න මේ ඇඟිලි 3 මැදගිල්ල, වෙදගිල්ල සහ සුළඟිල්ල කියන ඇඟිලි 3 සහ මේ අත්ල ඉතුරු ටික යොදාගෙන මේ දබරඟිල්ලයි මහපට කිල්ලයි අත්හැරලා මෙන්න මේ ආකාරයට ඒ ඇඟිලි අපි පතිත කරනවා බෙර ඇස මත මෙන්න මේ විදිහට පවතින්න ඕනේ ජිත් අක්ෂරය වාදනය කරන්න. ඒ වගේමයි මේක හඬ විහිදවන්න නැතුව දැන් ජිත් කියපුවාම මේ ජින් කියලා හඬක් මෙතනින් අපි වාදනය කරනවා ඊළඟට වාදනය කරන නම් කියන අක්ෂරෙත් වාදනය කරන්නේ මෙතනින්ම. ඒ නිසා මේකේ හඬ කියලා බෙර හඬ හිර වෙන්නට ඕනේ. මේ ජිත් ගැටබෙරෙන් වාදනය කරන ජිත් අක්ෂරය. ඊළඟට අපි බලමු දවුලෙන් වාදනය කරන ජිත් අක්ෂරය කොහොමද වාදනය කරන්න කියලා මේ සබරගමු සම්ප්‍රදාය. ඔව්. දැන් දවුලෙන් ජිත් අක්ෂරය වාදනය කරන්නේ දවුලේ කඩිප්පු තට්ටුව පැත්තෙන්. එතකොට මේ කඩිප්පු තට්ටුව පැත්තෙන් ජිත් අක්ෂරය වාදනය කරනකොට අපි දවුලේ මේ කඩිප්පු තට්ටුවේ ඒ පැත්තේ මැදට තමයි අපි මෙහෙම මිට මොලෝලා අත තියනවා මෙහෙම. ජිත් කියලා කරන්නේ මෙහෙම ජිත්. ඔව් අපිට එතකොට ගැටබෙරේට වඩා බොහොම සුවිශේෂී විදිහට තමයි ජිත් අක්ෂරය වාදනය කරන්නේ සබරගමු සම්ප්‍රදායේ දවුලෙන්. අපි බලමු පහතරට නර්තන සම්ප්‍රදායේ දිත් අක්ෂරය වුණ සුවිශේෂී අවස්ථාවක් පහතරට නර්තන හදාරන දරුවන්ට දිත් අක්ෂරය වාදනය කරන ආකාරය. පහතරට බෙරේ වාදනයේදී තත් ජිත් කියන අක්ෂරයට දිත් කියලා කියන අක්ෂරය අපි භාවිතා කරන්නේ දිත් කියලා. තත් දිත්. එතකොට දිත් කියන කොට අක්ෂරයේ ධ්වනිය භාවිතා වෙන්නේ අර වගේ හඬ විහිදෙන්න ඈතට යන්න දෙන්නේ නැතුව නවත්ත ගන්න තමන් ඒක පුහුණු කරගන්න ඕන දිත් කියලා. මේ අතේ ඇඟිලි මේ 4 භාවිතා කරමින් හඬ විහිදෙන්නේ නැතුව මේ බෙර තට්ටුවට අත සම්බන්ධ කරන්න ඕනේ. හඬ විහිදෙන්න අරින්න නැතුව දැන් විහිදෙන්න ඇරියොත් මේ වගේ ඈත හඬක් යනවා. ඒ විහිදෙන්නේ නොමැතිව දිත් කියලා මේ හඬ තමන් පාලනය කරගන්න ඕනේ. හොඳයි. ඒ ආකාරයට තමයි පහතරට බෙරෙන් දිත් කියලා වාදනය කරේ. අපි දැන් අර තත් අකුර පෙන්වුවා වගේ අපි මේ වාදන භාණ්ඩ තුනෙන්ම ඔන්න අපේ ආදරණීය දූල පුතාලට පෙන්වන්න යනවා ජිත් අක්ෂරය නැත්නම් දිත් අක්ෂරය වාදනය කරන්නේ කොහොමද කියලා. හොඳයි. අපි ඊළඟට වාදනය කරමු දරුවනේ තොන් කියන අක්ෂරය. ඒ වගේම පහතරට බෙරෙන් දොන් කියන අක්ෂරය. අපි ගැට බෙරෙන් තොන් කියලා වාදනය කරන්නේ නැවත අපි එනවා හඬ අඩු පැත්තට. නැත්නම් ගැට බෙරේ වම් ඇස කියලා ව්‍යවහාර කරන පැත්තට එනවා. එතකොට මෙන්න මේ අතේ අපේ අතේ මේ තොන් අකුර වාදනය කරනකොට මේ අත්ල නැතුව ඇඟිලි ටිකෙත් මේ ඉහළ ඉඳන් ගත්තාම පළවෙනි පුරුක සහ දෙවෙනි පුරුක කියන කෙලවරවල් ටික නැත්නම් ඇඟිලි වල හැම ඇඟිල්ලකම කෙලවරින් වාදනය කරනවා. ඒක අපි බෙර ඇස මත මෙන්න මේ විදිහට පතිත කරනවා. මෙන්න මෙතනට හිටින්. එතකොට මේකත් අර ගැටියේ වැදිලා තමයි දොන් කියලා හඬ විහිදවන්න විදිහට වාදනය කරන්නේ. ඔන්න ඔය විදිහට අර විහිදෙන්නේ නැතුව වාදනය කරොත් වෙනවා. ඒ නිසා හඬ විහිදෙන්න වාදනය කරනවා ඔය තොන් අක්ෂරය. ඒක තමයි තොන් අක්ෂරය. ඒ නිසා අපි බලමු දැන් දවුලෙන් කොහොමද තොන් අක්ෂරය වාදනය කරන්න කියලා. දවුලෙන් තොන් අක්ෂරය වාදනය කරනකොට අර මම පෙර කිව්වා සේම දැන් දවුලේ අත්තට්ටුව පැත්ත තමයි තොන් අක්ෂරය වාදනය කරන්න යොදාගන්නේ. එතකොට අත්තට්ටුවේ මේ ගැටියත් එතකොට අතේ මේ
ඇඟිලි ටික විතරයි දවුලට ස්පර්ශ වෙන්නේ. එතකොට ගැටියත් තට්ටුවත් මේ ඇඟිලි ටිකෙන් ස්පර්ශ වෙන විදිහට තොන් අක්ෂරයේ හඬ විහිදී යන ආකාරයට තමයි වාදනය කරන්නේ. හොඳයි අපි බලමු තොන් අක්ෂරය කොහොමද වාදනය කරන්නේ කියලා. අපේ දරුවන්ට පැහැදිලි වෙන්න ඇති තොන් අක්ෂරයේ වාදනය කරන හැටි. දැන් අපි බලමු පහතරට බෙරෙන් දොන් අක්ෂරය. අර ඉස්සලා දිත් ගැවුවා වගේ මේ සැරෙත් වෙනස් අක්ෂරය පහතරට නර්තනය හදාරන දුවේ පුතේ. ඒ වගේම අනිත් අපේ දරුවොත් මේ අවබෝධය හොඳට ගන්නට ඕනේ. දැන් අපි වාදනය කරනවා දොන් අක්ෂරය පහතරට බෙරෙන්. දැයි අපේ බෙර බීජාක්ෂර සතරේ තත් ජිත් තොන් නං කියලා ඒ අක්ෂර තිබුණට අපේ පහතරට බෙරේ තියෙන සුවිශේෂ බවක් තමයි තත් දිත් කියලා එන අකුරක් සහ තොන් කියන එකට දොන් කියලා එන ඒ අක්ෂරයක්. එතකොට දොන් අකුර තමයි අපි දැන් පහතරට බෙරෙන් වාදනය කරලා බලන්නේ. දොන් දොන්. හොඳයි. මේ කාරණාව පිළිබඳව කියන්නටම ඕනේ. මොකද පහතරට බෙරෙන් මේ දොන් අක්ෂරය තමයි ගුරුතුමා අපි දන්න විදිහට මේ අනන්‍යතාව තියෙන අකුර. පහතරට බෙරේ ඈතට ඇහෙන හඬක් වේ නම් ඒ දොම් අක්ෂරය තමයි අපිට ඕක ගුම් කියලා තමයි ගොඩක් වෙලාවට අපිට ඇහෙන්නේ. ඒ දොම් අක්ෂරය තමයි පහතරට බෙරේ අනන්‍යතාවයේ විදිහට අපිට හදවතේ රැවුදින්නේ. හොඳයි. අපි බෙර තුනෙන්ම වාදන භාණ්ඩ තුනෙන්ම අපි දොන් අක්ෂරය නැත්නම් තොන් අක්ෂරය වාදනය කරනවා මෙන්න මේ විදිහට. හොඳයි. අපි ඊළඟට අපේ දරුවන්ට පෙන්වනවා නං අක්ෂරයේ වාදනය වෙන හැටි. තත් ජිත් තොන් ඔන්න අවසාන බීජාක්ෂරය නං කියන අක්ෂරය ගැටබෙරෙන් වාදනය කරන්නේ. ගැටබෙරේ නැවත අපි හඬ වැඩි පැත්තට යනවා. හඬ වැඩි පැත්තේ තමන්ගේ අතේ අර ජිත් වාදනය කරපු විදිහටම අතේ මැදගිල්ල වෙදගිල්ල සුළඟිල්ල කියන ඇඟිලි තුන භාවිතා කරනවා. මේ දබරගිල්ල සහ මහපටගිල්ල ඒ තරම්ම ප්‍රයෝජනයට නොගෙන. ඒක මේ විදිහට බෙර ඇස මත පතිත කරමින් හඬ විහිදෙන්න තමයි දැන් වාදනය කරන්නේ. මෙන්න හොඳට හඬ විහිදෙන්න තමයි වාදනය කළ යුත්තේ ඔබ. හොඳයි. අපි දැන් දවුලෙන් කොහොමද නං අක්ෂරය භාවිතා කරන්නේ නැත්නම් වාදනය කරන්නේ කොහොමද කියලා බලමු. හොඳයි. දවුලෙන් මේ නං අක්ෂරය වාදනය කරන්නේ කඩිප්පුවෙන්. කඩිප්පු තට්ටුව පැත්තෙන් තමයි වාදනය කරන්නේ. මේ කඩිප්පුව අල්ලන හැටිත් අපි පොඩ්ඩක් ඉගෙන ගත්තොත් හොඳයි නේද? ඒක නිසා මේ කඩිප්පුව අල්ලන්නේ දරුවනේ මේ ඇඟිලි තුන. කියන්නේ මාපට ඇඟිල්ලත්, මැද ඇඟිල්ලත්, දබර ඇඟිල්ලත් ඒ ඇඟිලි තුන සම්බන්ධ කරගෙන තමයි කඩිප්පුව අල්ලන්නේ. කඩිප්පුවෙන් තමයි නං අක්ෂරය වාදනය කරන්නේ. හැබැයි මේක අපිට වැඩියෙන් ඇහෙන්නේ ජෙන් කියලා. එතකොට දවුලක් හඳුනා ගන්න, දවුලේ ශබ්දය හඳුනා ගන්න අපි හඳුනගන්නේ ජෙන් කියන શબ્දයෙන් තමයි බොහෝ වෙලාවට. ඒ නිසා නං ගහනකොට අර ජෙන් හඬත් ඇහෙනවා. හොඳයි එහෙනම් අපි නං කියන අක්ෂරය වාදනය කරමු. මේ ආකාරයට තමයි දවුලෙන් නං අක්ෂරය වාදනය කරන්නේ. අර ගුරුතුමන් පැහැදිලි කර ආදරණීය දුවේ පුතේ ඔබට දවුලෙත් අනන්‍යතා හඬක් දවුලටම ආවේනික හඬ අපිට ඇහෙන්නේ ජෙන් කියලා. ඒ නිසා ජෙන් ඇහෙන්නේ නං කියන බීජාක්ෂරය තුලින් ඇතිවෙන ගර්භාක්ෂරයක් හැටියටයි අපි ඒක හඳුන්වන්නේ. ඉතින් අර ගැටබෙරෙන් කලින් වාදනය කරපු නං අකුරත් ජින් කියලා තමයි ගැටබෙරෙන් ඇහෙන්නේ. ඒකත් ගැටබෙරේ අනන්‍යතාවය. එහෙමත් නැත්නම් ගැටබෙරේ નિયમિત පරිදි සුසර කරගන්නකොට අපි ජින් කියලා තමයි බෙරය ওই විදිහට මේ බෙර සුසර කරන ආයුධයෙන් අපි හදාගන්නේ. ඒ නං අක්ෂරය තමයි ජින් අක්ෂරය විදිහට වාදනය කරන්නට.
ඒ විදිහට තමයි දවුලෙන් නන් අක්ෂරය අපි වාදනය කරන්නේ. අපි බලමු පහතරට බෙරයෙන් නං අක්ෂරය කොහොමද වාදනය කරන්නේ කියලා. පහතරට බෙරේදී ඒ වාදනයේ නම් අක්ෂරය වාදනය කරනකොට මේ ඇඟිලි 4 ඒ තට්ටුවට ඒ අක්ෂරය ධ්වනිය මතුවෙනසේ පතිත කිරීමක් තමයි භාවිතා කරන්නේ. එතකොට අපි බලමු මේ නම් අක්ෂරය කොහොමද මේ මතුවෙන්නේ වාදනය වෙන්නේ කියලා. හොඳයි. ගුරුතුමා ඒ විදිහට තමයි අපි නං අක්ෂරේ වාදනය කරන්නේ. එහෙමනම් අපේ ආදරණීය දුවල පුතාලා දැන් තත් ජිත් තොන් නං කියන සතර බීජාක්ෂරම අවබෝධ කරගත්තා. ඒ වගේම තමන් උඩරට නර්තන සම්ප්‍රදාය හදාරනවා නම් තමන්ට දැන් පුළුවන් සතර බීජාක්ෂර වාදනය කිරීමේ අවබෝධය ලබා ගන්නට පහතරට දරුවෙකුට පුළුවන් සබරගමු නම් සබරගමු දරුවෙකුට පුළුවන් බීජාක්ෂර වාදනය කරන්න. ඊළඟට බෙරවලින් නැත්නම් අපේ වාදන භාණ්ඩ තුنين වෙන් වෙන්ව නැවත ඔබට තත්ජිත් තොන්නම් වාදනය කරනවා. මුලින් ගැට බෙරය, දවුල, ඊට පස්සේ පහතරට බෙරය. හොඳයි. අපි දැන් බෙර තුනෙන්ම අපේ වාදන භාණ්ඩ තුනෙන්ම තත් ජිත් තොන් නං කියන සතර බීජාක්ෂරයම අපේ දරුවන්ට පේන අපි වාදනය කරනවා ඔන්න. ඒ විදිහට තමයි අපි සතර බීජාක්ෂර වාදනය කරන්නේ දරුවනි. ඊළඟට අපි යනවා බෙර සරඹ වලට. හැබැයි ඊට පෙර ආතුව ඔබ දැන සිටිය යුතු බෙර වාදනයේ තියෙන තාක්ෂණික ශිල්ප ක්‍රමයක් තියෙනවා. ඒක තමයි බෙර වාදනයේදී තියෙනවා ගුරුතුමනි අපේ දරුවන්ට අපි එක කියා දෙන්න ඕනේ මේ සුරල් පෙරලීමේ අභ්‍යාසය. කට නැත්නම් ගුහිති ගහිති ගහනකොට මේ අත පෙරලීමේ ක්‍රමවේදය අපි ඉක්මනින් කියලා දෙන්න ඕනේ දරුවන්ට. ගැටබෙරෙන් වාදනය කරනකොට Tamanට හුරු අතින් සුරල් පෙරලනකොට මෙන්න මේ අතේ අර පෙර කීව පරිදිම ඇඟිලි 3 මෙන්න මේ ඇඟිලි 3 සහ දබර ඇඟිල්ල මේක තමයි පාවිතා කරන්නේ. මම මේ බෙරේ මතු පිටට ඒක ගහලා පෙන්නනවා ඔබට. මේක කට කියලා තමයි වාදනය කරන්නේ. ට ඒක බෙර ඇසට වාදනය කරන්නේ මෙන්න මෙහෙම. මෙන්න මේ ආකාරයෙන් බෙරේ ඇසට තියලා මේකෙන් මෙන්න මේ විදිහට ඒ ඇඟිලි බෙර ඇස මත පතිත කරලා අපි පෙරලනවා. කට කියන අකුරු දෙක උඩ පැත්තට ගහලා අත මෙහෙම පෙරලගෙන ගිහිල්ලා දබර ඇඟිල්ලෙන් නැවත පෙරලා පහරක් එල්ල කරනවා බෙරේ මුහුණතට ට කියලා. එතකොට හොඳට බලන්න මහපට ගිල්ල සම්බන්ධ වෙන්නේ නැහැ. ඔය විදිහට තමයි ගැට බෙරේ කට තට දට කියන අක්ෂර සියල්ලම පෙරලීම සඳහා භාවිතා කරන්නේ. අපි බලමු දවුලේ කොහොමද ඒ විදිහට සුරල් වාදනය කරන්න ගැටබෙරට වැඩිය වෙනස්ද එමත් නැත්නම් සමානද කියලා අපේ ගුරුතුමාගෙන් අහලා. දැන් දවුලේ සුරල් පෙරලනකොට කඩිප්පු තට්ටුවේ නැත්නම් කඩිප්පු යොදාගන්නේ සහ අත්තට්ටුවේ අතත් යොදාගෙන තමයි සුරලක් අපි වාදනය කරන්නේ. එතකොට දැන් මේ ගැටබෙරෙන් අර කට කියලා වාදනය කළා වගේ දැන් වාදනය කරන්න පුළුවන් කඩිප්පුව. හැබැයි අර ගැටබෙරේ වගේ පෙරලන්නේ නැහැ අත. එතකොට කඩිප්පුවේ වදින්නේ මේ විදියට. ඒ වගේම කඩිප්පුව නැතුවත් දවුල වාදනය කරන අතින් විතරක්. මොකද ගායනා වලදී විශේෂයෙන්ම අත විතරයි භාවිතා කරන්නේ. අත් දෙකෙන් පමණයි වාදනය කරන්නේ. කඩිප්පුව භාවිතා කරන්නේ අඩව්වක් හරි සුවිශේෂ ශාස්ත්‍රීය පද කොටසක් වාදනය කරද්දී. ඒ වෙලාවේදී සුරලක් වාදනය කරන්න උනොත් අපි වාදනය කරන්නේ මේ විදියට.
එතෙන්දී අර ගැටබෙරේ වාදනය කළා වගේ ඒ ස්වරූපයක් තමයි තියෙන්නේ. ඒ වගේම මැදටත් සුරල් ගහන වෙලාවල් තියෙනවා. ඒ විදිහටත් යොදා ගන්නවා. ඔව්. එහෙනම් අපේ දරුවන්ට හරි පැහැදිලි වුණා ප්‍රධාන වශයෙන් ශාස්ත්‍රීය පද කොටස් වලදී කඩිප්පුව භාවිතා කරමින් සුරල් ගහන්නේ කොහොමද? ඒ වගේම අත භාවිතා කරමින් දවුලෙන් සුරල් ගහන්නේ කොහොමද කියලා. විශේෂයෙන්ම අපේ 12 ශ්‍රේණියේ දුවල පුතාලට මතක් කරන්න ඕනේ අපි හදාරන්නේ එක් සම්ප්‍රදායක් වුණත් ඔබ අනෙක් වාදන භාණ්ඩවල වාදනය කරන්නේ කොහොමද කියන එක මේ නර්තනය ඉදිරියට හදාරනකොට අවබෝධ කර සිටීම ඉතාමත්ම වැදගත්. හොඳයි අපි බලමු පහත රට බෙරෙන් කට නැත්නම් සුරල් වාදනය කිරීමේදී අත හසුරවන්නේ කොහොමද කියලා. පහත රට බෙරේ සුවිශේෂ බවක් තියෙනවා. මොකද මේ ගැට බෙරය සහ දවුලට වැඩිය වෙනස් බවක් කියන්නේ මේ අතේ සුළැඟිල්ල සහ මාපට ඇඟිල්ල ප්‍රධාන වෙනවා. ඉතිරි ඇඟිලි සාමාන්‍යයෙන් වැදුනත් සුළඟිල්ලයි මහපට ඇඟිල්ලයි ප්‍රධාන වෙමින් අත තට්ටුව ඇතුළට ගිහින් තමයි සුරල ආරම්භ වෙන්නේ. එතකොට කට වදින්නේ කට සුළඟිල්ල වැදුනා මහපට ඇඟිල්ල වැදුනා හොඳයි. අපි අපේ බෙර තුනෙන්ම අපි ගුරුතුමන්ලා අපි වාදනය කරමු අපේ දරුවන්ට පේන්න අපි ට කියන අකුරු හොඳින් අහගෙන ඉන්න දරුවෝ හොඳින් බලාගෙන ඉන්න කොහොමද ඒ අක්ෂරයේ හඬ නිපද වෙන්නේ කියලා. ඒ ආකාරයෙන් තමයි දුවේ පුතේ ඔබ සරඹ වලට යන්න කලින් අර තාක්ෂණික ක්‍රමයක් භාවිතා කරමින් ඒ ශිල්ප ක්‍රමයක් භාවිතා කරමින් සරඹ වාදනය කරන්නට පිවිසිය යුත්තේ. හොඳයි. දැන් ඔබට අපි පෙන්වනවා පළමුවෙනි බෙර සරඹය තිරය මත හොඳින් බලන්න උඩ රට ගැට බෙරයට, ඒ වගේම පහත රට සබරගමු දවුලට, ඒ වගේම පහත රට බෙරයට මූලික වෙච්ච පළවෙනි බෙර සරඹ ටික. අපි ගැටබෙරෙන් පළවෙනි බෙර සරඹේ වාදනය කරමු. දැන් මේ අක්ෂරවල වදින තැන් අපි නැවත ඔබට කියන්නට උත්සාහ කරන්නේ. ඔබට මොකද ඒ අවශ්‍ය මූලික දැනුම දීලා තියෙනවා. ත යන්න කොහොමද, ජ යන්න කොහොමද, ඒ වගේම තොන් මූල බීජාක්ෂර සහ මේ කට වදින විදිය. ඒ නිසා දැන් අපි සරඹ වාදනය කරගෙන යන් වාදනය කරන්න කලින් අපි ගැටබෙරේ පළවෙනි බෙර සරඹය තාල තබමින් කියලා ඒ සමගින් වාදනය කරමු විලම්භ මධ්‍ය ධෘත නැත්නම් සමගුණ දෙගුණ සිව්ගුණ කියන ලය තුනට. තා ක ට තා ක ට තා ක ට තා ක ට මධ්‍ය ලය තා ක ට තා ක ට තා ක ට තා කට දුලය තක්කට 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 තක්කට. තමයි පළමුවෙනි බෙර සරඹය ගැටබෙරෙන් වාදනය කරන්නේ. අපි දැන් යනවා දවුලෙන් සබරගමු දවුලෙන් තක්කට ජිකට කියන පළමුවෙනි දවුල් සරඹය වාදනය කරන්නට. ඔව් දුවේ පුතේ දැන් දවුලෙන් අපි කියන්නේ තකට නෙවෙයි තකට ජිකට කියලා. එතකොට අපි දැන් මුලින් ඉගෙන ගත්තා තජ්ජිත් ඔන්නම් වාදනය කරන හැටි. ජිකට කියලා ගහනකොට ජියන්න ගහන්නේ කොහොමද කියලා. ඒක නිසා අපි මේ තකට ජිකට තාල තබා ඉස්සලා කියලා ඉමු නේද? තා ක ට ජි ක ට තා ක ට ජි ක ට තක ට ජි ක ට තක ට ජි ක ට
තකට ජිකට තකට ජිකට තකට ජිකට තකට ජිකට තා. හොඳයි. අපි මීළඟට වාදනය කරන ආදරණීය දුව පුතේ පහත රට බෙරයෙන් පහත රට හදාරන අපේ දරුවන්ට පහත රට බෙරයෙන් පළමුවෙනි බෙර සරඹය. ඔව්. දැන් මේ බෙරෙන් බෙරේට පොඩි පොඩි ඒ අක්ෂරවල අකුරු වල වෙනස්කම් තියෙනවා. දැන් ගැට බෙරේ කිව්වේ තකට තකට. ඊළඟට දවුලෙන් කිව්වේ තකට ජිකට. පහත රට බෙරේදී ගුහිති ගහිති ගහිදි කියනවා නැත්නම් ගහිති කියනවා. අපි දැන් බලමු තාල් තියලා කියන්න. ගු හි ති ගා හි ති 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 ගු හි ති ගා හි ති. වාදනය කරේ පළමුවෙනි බෙර සහ දවුල් සරඹය. දැන් අපි ඔබට පෙන්වනවා දෙවැනි බෙර දවුල් සරඹය තිරය මත. හොඳින් බලන්න. එහිත් පළමුවෙනි තැනට තියෙන්නේ ගැට බෙරය. දෙවැනි බෙර සරඹය තකට තකට කුඳ. දවුලෙන් තියෙනවා දෙවැනියට තක්කඩ ජික්කඩ තොංකඩ නංකඩ. පහත රට බෙරෙන් තියෙනවා ගුහිති ගහිති ගත. මේ බෙර පදය සරඹය වාදනය කරන්නේ අර කලින් බෙර සරඹය වාදනය කරන්නේ මැදුම් තනිතිත මාත්‍රා 3 ආශ්‍රය කරගෙන මේ බෙර සරඹය අපි වාදනය කරනවා මාත්‍රා 4 නැත්නම් මහා තනිතිත ආශ්‍රය කරගෙන ඒකත් අපි තාල තබමින් ගැට බෙරෙන් වාදනය කරන සරඹය තාල තබමින් කියලයිමු. තා ක ට තා ක ට කුඳ තා ක ට තා ක ට කුඳ තකට තකට 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 කුඳ. ඔබට විශේෂ කාරණාවක් කියනවා. දැන් ඔබ මේ කුඳ කියලා ගැහුවේ කොහොමද කියලා බලන්නට ඇති. අපි කොහොමද කුඳ කියලා ගහන්නේ කියලා ප්‍රශ්නයක් ඇති වෙන්නටත් ඇති. හැබැයි අර ඔබ ගැහුවානේ දොම් කියලා. ඒ දොම් අකුරෙන් නැත්නම් තොන් කියලා ගහපු එකකින් ඉපදුන ගර්භාක්ෂරයක් තමයි කු. ඒ නිසා කු ගැහුවා. ඉස්සලා ඔබ ගැටබෙරේ වම් පැත්තට ගහපු තත් අක්ෂරය විදිහටම ගැටබෙරේ හඬ වැඩි පැත්තට තත් අක්ෂරයක් ගහනවා ද කියලා. ඒ ද නැත්නම් ත කියන අකුරෙන් තමයි මේකේ තොන් ගහලා මේකේ ද ගහපුවාම කුද කුද ඒ විදිහට තමයි තකට තකට ඔබ දන්නවා කුඳ පාවිතා වුනේ කියලා. හොඳයි. අපි දැන් දවුලේ දෙවැනි බෙර සරඹයට යනවා. දවුල වාද්‍ය භාණ්ඩයේ දෙවැනි බෙර සරඹය අපේ ගුරුතුමන් ඔබට වාදනය කරලා පෙන්නාවි. ඔව් දවුල් සරඹය තක්කඩ ජික්කඩ තොංගඩ නංගඩ. අපි එක තාල තියලා කියලා ඉමු. තක්කඩ ජික්කඩ තොංගඩ නංගඩ තක්කඩ ජික්කඩ තොංගඩ නංගඩ තක්කඩ ජික්කඩ තොංගඩ නංගඩ
තක්කඩ තක්කඩ ජික්කඩ තොංගඩ නංගඩ තක්කඩ ජික්කඩ තොංගඩ නංගඩ තක්කඩ ජික් තොංගඩ නංගඩ තක්කඩ ජික්කඩ තොංගඩ නංගඩ මීළඟට අපි පහත රට බෙරෙන් බෙර සරඹය වාදනය කරන හැටි දෙවැනි බෙර සරඹය. මෙහිදිත් පුතේ සුවිශේෂ බවක් තියෙන්නේ අර ගත කියන තැන. ගත. දැන් ගැටබෙරේදී කුඳ කියලා මේ ද අකුරයි කු අකුරයි වැදුනා වගේ ගත කියන එක ගයන්න හොඳට විහිදෙන්න ගහලා ද අකුරත් විහිදෙන්න ගන්නවා. එතකොට තමයි ගත කියලා ඇහෙන්නේ. ගත ගත අපි දැන් බලමු තාල් තබල කියන්න. මොකද හැම සම්ප්‍රදායෙම තියෙන සරඹ පද තාල් තබල කීපට පුහුණු වුණොත් තමයි වාදනයේට පහසු. ඒ හින්දා ගු හි ති ගා හි ති ගා ත ගු හි ති ගා හි ති ගා ත ගු හි ති ගා හි ති ගා ත ගු ගාහිති ගත ගීති ගති හෙත ගුහිති ගහිති ගත ගීති ගහිති ගත ගුහිති ගහිති ගත මේ විදිහට තමයි පුතේ අපි දෙවැනි බෙර සරඹය දවුල් සරඹය වාදනය කරන්නේ. දැන් අපි සූදානම් වෙනවා තුන්වැනි බෙර දවුල් සරඹයට යන්නට. අපි ඔබට දැන් තිරේ දිස් වෙනවා ඒ සරඹය. ගැටබෙරෙන් වාදනය කරනවා තක්කට තක්කට කුඳ අර කලින් ගහපු බෙර සරඹයමයි ඒකට එකතු කරලා තියෙනවා තක්කට කුංජින් ජින්. එතකොට බලන්න තකට කියලාමත් ඒකේ තියෙනවා. ඒකත් පුළුවන් දැන් ඔබට කුංජින් කියන්න පුළුවන්. ජින් කියලා අන්න අර මුල් බීජාක්ෂර පාඩමේ බීජාක්ෂර කොටසේ ක්‍රියාකාරකමේ ජින් අකුර කියලා මං කිව්වා නම් අකුරම වාදනය කරා නම් ජින් අකුරට හරි. දැන් ඔබට හොඳ තාක්ෂණික අවබෝධයක් තියෙනවා මේ ශිල්ප ක්‍රමය භාවිතා කරන්නේ කොහොමද මේ හඩ නිපදවන්නට කියලා. තමයි තුන්වැනි ගැටබෙරෙන් වාදනය කරන බෙර සරඹය අපි වාදනය කරන්නේ. දැන් අපි යනවා දවුලට. දවුලෙන් කොහොමද කිටි තක දොමි කිට කියන තුන්වැනි බෙර සරඹය වාදනය කරන්න කියලා බලන්න. මට හිතෙනවා දැන් අර ගැටබෙරෙන් සහ දෙවුල් පහතරට බෙරෙන් වාදනය කරනවට වැඩිය මේ කිටතක දොමි කිට කියන පදේ වාදනය කිරීමේ සුවිශේෂතාවයක් තියෙනවා. අපි කිටිතක වාදනය කරලා පෙන්නමු නැවත වතාවක් දරුවන්ට පේන්න කිටිතක කිටිතක. ඊට පස්සේ වාදනය කරනවා දෝ මි කිට. අර දොමිකිට කියලා වාදනය කරේ තොන් අක්ෂරය සහ ත
තත් අක්ෂරේ වාදනය කරපු විදිහට මේ පැත්තෙන් ඔබ දැක්කා කිට්ටි කොහොමද වාදනය කරේ කියලා. එහෙනම් ඒක අර විශේෂ නිසයි ඔබට අපි නැවත පෙන්වන්න උත්සාහ කරේ. අපි යනවා පහත රට බෙරෙන් කොහොමද ගුහිදි ගදිරි කිට ගහිදි ගදිරි කුඳ කියන බෙර පදය වාදනය කරන්න කියලා බලන්න. හොඳයි දුවේ පුතේ අපේ මේ පහත රට බෙරේ බෙර සරඹ බෙර පද බොහෝ දුරට හුරු නුහුරු දකුණ වම ගුහිති ගදිරි කිට ගහිති ගදිරි ගුඳ අර කිට ගුඳ නැත්තම් ගුහිති ගදිරි කිට ගුහිති ගදිරි කිට නැතුව ගුහිති ගදිරි කිට ගහිති ගදිරි කිට ගුහිති ගදිරි කිට ගහිති ගදිරි ගුඳ අර විවිධ දෙපැත්ත සමබර වෙන්න යොදලා තියෙනවා. ඒ නිසා අපි දැන් ගුරුතුමනි මට චූටි බාධාවක් කරන්න පුළුවන්ද? අපි ගුහිදි ගදිරි කිට කියන බෙර පදය ගුහිදි ගදිරි ගත කියලානේ කොහොමත් වාදනය වෙන්නේ. එතකොට ගුහිදි ගදිරි ගත ගහිදි ගදිරි ගුඳ කියලා ඇහුණත් ගැටලුවක් නෑ ආදරණීය පුතාලාගෙන් නේද? එහෙනම් කිට කියන එක ගත කියලා තමයි අපි වදින්නේ. නමුත් මෙතනදි කිට කියලා කියනවා ගත කියලා තමයි වදින්නේ. ඔව්. දැන් මේ ගත කියපුවම මම දැන් කලින් බෙර පදයකට එහෙම ආවා බෙර සරඹක ගත ඊළඟ අනික් කොටසේ ගුද ගත ගුද අපි දැන් තාල් තඹමින් කියලා බලමු ගු හි ති ගා දි රි ගා ත ගා හි ති ගා දි රි ගුද ගුහිති ගදිරි ගත ගහිති ගදිරි ගුඳ ගුහිති ගදිරි ගත ගහිති ගදිරි ගුඳ ගුහිති ගදිරි ගත ගහිති ගදිරි ගුඳ. තමයි පහත රට බෙරෙන් අපි ගුහිදි ගදිරි කිට ගහිදි ගදිරි කුඳ වාදනය කරමින්ම තුන්වෙනි බෙර සරඹය ඔබට අවබෝධ කරලා දීම අවසන් කරලා අපි යනවා ඊළඟ පියවරට. ඔබ දැන් පියවර ගණනාවක් මේ බෙර වාදනයේ පාඩමේ ඉදිරියට ඇවිල්ලා තියෙන්නේ. බීජාක්ෂර වාදනය කරලා 1 2 ඒ වගේම කට කියන අභ්‍යාසය කරලා දැන් 1 2 3 ඉවරයි. දැන් හතරවෙනි බෙර සරඹයට යනවා. හතරවෙනි බෙර සරඹයේ ඔබට දැන් දිස් වෙනවා තිරයේ ගැට බෙරෙන් වාදනය කරන්නේ තක්කට තක්කට කුඳ තක් කඩ කඩ කුඳ. අපි බලමු ඒක තාල තබමින් කියලා වාදනය කරමු. ඊට කලින් ඔබට ඔන්න අලුත් වචනයක් දැන් හම්බ වෙලා තියෙනවා. තක්කඩ. තක්කඩ. අපි කොහොමද මේ අල් කයන්න වාදනය කරන්නේ? ඔන්න තයන්න නම් ගැහුවා. කඩ කියන එකත් ගැහුවා. දැන් කොහොමද අපි මේ අල් කයන්න ගහන්නේ කියලා ප්‍රශ්නයක් ඇවිල්ලා ඇති. නේද? තක්කඩ. තක්කඩ කියලා වාදනය වෙනකොට පුතේ අල් කයන්න වෙනම ගහන්නේ අර තත් ගහනකොට අල් කයන්න තිබ්බා වගේ තත් අල් කයන්න වදින්නේ තත් කියන පැත්තෙන්මයි. එතකොට දැන් අපි ඉස්සලා තකට ගැහුවානේ කියලා තක්කඩ ගහනකොට මාත්‍රයක වෙලාවක් අපි නිකන් ඉන්නවා. තක්කට තක්කඩ. එතකොට එහෙම තමයි තත්කඩ කියලා වාදනය කරන්නේ. අපි බලමු තාල තබමින් කියලා වාදනය කරමු. තකට තකට කුඳ තක්කඩ කඩ කුඳ තකට තකට කුඳ තක්කඩ කඩ කුඳ තක්කට තකට කුඳ තක්කඩ කඩ කුඳ තක්කට තකට කුඳ තක්කඩ කඩ කුඳ තකට තකට කුඳ තක්කඩ කඩ කුඳ තකට තකට කුඳ තක්කඩ කඩ කුඳ. අපි දැන් බලමු
හතරවෙනි දවුල් සරඹය තරිකිට දිරිකිට කියන දවුල් සරඹය වාදනය කරන හැටි දවුලෙන්. අපි මේ හරඹේ වාදනය කරන්න කලින් තාල තියලා කියලා යමු. තා රී කී ට දී රී කී ට තරී කිට දිරී කිට තරී කිට දිරී කිට තරිකිට දිරිකිට තරිකිට දිරිකිට තරිකිට දිරිකිට කිට දිරිකිට. වාදනය කරේ දවුලෙන් තරිකිට දිරිකිට කියන හතරවෙනි දවුල් සරඹය. දැන් අපි පහතරට බෙරෙන් කිට්ටි තක්ක කිට්ටි ගුඳ කියන හතරවැනි පහතරට බෙර සරඹය වාදනය කරනවා. ඔව් හොඳයි පුතේ. කිටි කියන එක අපි කට කියලා ආරම්භයේදී තකට කියන වාදනයේදී පුහුණු වුණා වාගේ කිටි කියලා මේ සුරල් අතින් කිටි කියලා පෙරලනවා. ඊළඟට තක තක ඊට පස්සේ ආපහු කිටි ඊළඟ ගුඳ. එතකොට මේ පැත්තෙන් වෙනස් වෙන්නේ තක සහ ගුඳ. තක ගුඳ තක ගුඳ. පුතේ අපි දැන් මේ බෙරපදයේ තාල තබමින් කියමු. කිටි තක කිටි ගුඳ කිටි තක කිටි ගු දෙගුණ කිටි තක කිටි ගුඳ කිටි තක කිටි සිවුණ කිටි තක කිටි ගුඳ කිටි තක කිටි ගුඳ කිටි තක කිටි ගුඳ කිටි තක කිටි ගුඳ. ඊළඟ පියවර පස්වෙනි බෙර සරඹයට අපි යනවා. පස්වෙනි බෙර සරඹය ඔබට දැන් තිරේ මත දිස් වෙනවා. හොඳින් බලන්න. ගැටබෙරෙන් වාදනය කරන්න තියෙන්නේ තත් තක් කඩ ජිත් ජික් කඩ තොන් තොන් කඩ නං නං කඩ කියලා. අපි ඒකත් තාල තබමින් වාදනය කරමු. මේක බොහෝ වෙලාවට මාත්‍රා දෙකෙන් දෙක තාල තබමින් වාදනය කරන්න. එතකොට වඩා ඔබට පහසු වෙනවා මේ කටයුත්ත කරන්න. තමයි පස්වෙනි ගැටබෙරෙන් වාදනය කරන බෙර සරඹය අපි වාදනය කරන්නේ. අපි බලමු තරි තරි කිට දිරි දිරි කිට තරිකඩ දිරිකඩ දවුල් සරඹය දවුලෙන් කියලා වාදනය කරන්න.
හොඳයි. අපේ දරුවන්ට ඉතාම හොඳින් පැහැදිලි වෙන්නට ඇති. පස්වෙනි දවුල් සරඹය. ඊළඟට අපි වාදනය කරනවා අපේ ගුරුතුමනි පස්වෙනි පහතරට බෙරේ බෙර සරඹය. ඔව් පුතාලා දුවලා දැන් විවිධ බෙර සරඹ 1 2 ඒ වගේ බෙර සරඹ 4ක් වාදනය කළා. ඒ වාදනය කිරීමේදී කිට්ටිතක දොන් ගත ගුඳ කිය විවිධ අක්ෂර විවිධ ධ්වනි ඒ මතුවෙන හැටි අතවදින හැටි පෙරලෙන හැටි හයි තට්ටුවට අත වදින්නේ කොහොමද සුරල් තට්ටුවට අත වදින්නේ කොහොමද ඒ නියමිත තාල රූප සමග කියන්නේ කොහොමද වාදනය කරන්නේ කොහොමද කියන ඒ අවබෝධය ලැබෙන්නට ඇති. අපි දැන් පස්වෙනි බෙර සරඹයේ වාදනය කරලා බලමු. විදිහට තමයි පහතරට බෙරයෙන් අපි පස්වෙනි බෙර සරඹය වාදනය කරන්නේ. එහෙමනම් දුවේ පුතේ අපි සතර බීජාක්ෂර ඒ වගේම සරඹ වාදනය කරන්නට පෙර ඔබ උගත යුතු ශිල්ප ක්‍රම සහ 1 සිට 5 දක්වා වූ බෙර සරඹ ඔබ ඉගෙන ගන්නා නර්තන සම්ප්‍රදායට අදාළව වාදනය වුණා. ඒ වගේම සම්ප්‍රදායන් තුනේම සම්ප්‍රදායත්‍රයේම බෙර වාදනයන්හි සරඹ කොහොමද වාදනය කරන්න කියන අවබෝධය ඔබ ලබා ගත්තා මේ ක්‍රියාකාරකම හරහා. ඒ වගේම ඔබට ඇගීමක් දැන් අපි පෙන්වනවා මේ කියන අභ්‍යාසවලට අනුව ප්‍රායෝගිකව සතර බීජාක්ෂර නිවැරදිව වාදනය කරන්න පුළුවන් වෙන්නට අවශ්‍යයි. තත් ජිත් තොන් නං හෝ තත් දිත් දොන් නං. ඒ පිළිබඳව අධ්‍යයනය කරන්නට පුළුවන් ඔබට නිතර අධ්‍යයනය කරන්නට පුළුවන්. ඒකට උදව්වක් විදිහට මේ විකාශය වෙන වැඩසටහන වගේම channel NIE කියන නැත්නම් ජාතික අධ්‍යාපන ආයතනයේ නිල YouTube නාලිකාව හරහා මේ පාඩම ඔබට නැවත අභ්‍යාස කරන්නට නැවත මෙහි බලලා මේ දැනුම ලබා ගන්නට පුළුවන් බවත් මතක් කරමින් අපි මේ පාඩම හමාර කරනවා. ඒ නිසා අපේ ජ්‍යෙෂ්ඨතම ආචාර්යතුමන් ඒ වගේම අපේ අනිත් ආචාර්යවරු දෙපළ ආචාර්යතුමන්ට ඉතාමත්ම ස්තුති ආචාර්ය කරනවා ආයුෂ බොහෝ වේවා කියලා. ඉතින් අපි මේ වාදනය කරපු ඉගෙනගත්ත බෙර සරඹ ආශ්‍රයෙන්ම අලංකාර බෙර සරඹ පදයක් නැත්නම් සුරල් පද කොටසක් වාදනය කරමින් ඔබෙන් සමුගන්නවා. ඔබට ජය වේවා. තෙරුවන් සරණයි.